සුබ සන්ධ්‍යාවක්. අප අද කතා කරන්න යන්නේ බහුල මාතෘකාවක්. ඒ කියන්නේ අපට ලෙඩ රෝග ඇති වෙන එක්තරා බහුල කාරණයක්. මේ කතා කරන මාතෘකාව ආශ්‍රිතව ලෙඩ වෙලා තියෙන රෝග ඇති වෙලා තියෙන සංඛ්‍යාව මම හිතන්නේ මේ වැඩසටහන බලන හැම දිනකටම වගේ තියෙනවා කිව්වොත් නිවැරදි. ඊතරම්ම බහුලයි. මම හිතනවා අතිශයෝක්තියෙන් තොරව කතා කරත් ඒ ඉතා බහුල රෝගයක්. ලංකාවේ තියෙන රෝග අතර එක්තරා ආකාරයකින් බැලුවොත් එහෙම මේ රෝග වර්ගය ඉතාමත්ම බහුලව තිබෙනවා. නමුත් මෙහි ප්‍රශ්නය වෙන්නේ ඒ රෝගේ බරපතලකම හැම අවස්ථාවෙම මතුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කෙනෙක් මේ රෝගය සමග ජීවත් වෙන්න උත්සාහ කරනවා. සමහරලාට ඒක ලෙඩක් කියලා දන්නෙත් නැහැ. ලෙඩක් තිබුණත් බෙහෙත් ගත්තත් සමහරලාට හොඳ වෙන්නෙත් නැහැ. දැන් මෙහෙම වටින් කතා කරාම ඔබට හිතෙන්න පුළුවන් කුමක් ගැනද මේ කතා කරන්න කියලා. අප කතා කරන්න යන්නේ හමේ රෝග පිළිබඳව. ඒ හමේ රෝග ආශ්‍රිතව ඇතිවෙන එක්තරා බහුල ඒ වගේම මේ හමේ රෝගයක් කියලා කිව්වහම විවිධාකාරයේ ප්‍රශ්න ඇති වෙනවනේ රෝගය සමග. මේකෙදි ඇති වෙන ප්‍රශ්න තරම් බහුල නොවෙන ඒත් සමහර විට අපිට කරදර වෙන අර මම කලින් කිව්වා වගේ හොඳ වීම පරක්කු වෙන රෝගයක් පිළිබඳව රෝග සමූහයක් පිළිබඳව අද ඒ සඳහා මා සමග එකතු වී සිටිනවා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවත මහත්මිය. ආයුබෝවන් ඉන්දිරා. අර මා කිව්ව විදිහට හමේ රෝග අතර බහුලම රෝගයම කිව්වේ නැතුණත් මම හිතන්නේ බහුල මට්ටමට ඉතා ඉහළින් කිට්ටුවෙන් තියෙන රෝගයක් තමයි දිලීර රෝග. දිලීර රෝග කිව්වහම අපි සාමාන්‍ය භාෂාවෙන් පුස් කියලා කියන්නේ. මේ දිලීර රෝග හැම ඕනම තැනක ඇති වෙන්න පුළුවන්. හැම විතරක් නෙමෙයි මේක වියලි මතු පිටවල විතරක් නෙමෙයි තෙත් මතු පිටවලත් ශාරීරික ආස්තරණවලත් ඇති වෙන්න පුළුවන්. ඒ වෙන විවිධ අවස්ථාවල. නමුත් අපි සාමාන්‍යයෙන් කතා කරන වියලි මතු පිටවල ඇති වෙන මේ දේවල් අපේ හැම මතු පිට ඇති වෙන මේ දිලීර රෝග ඉතාමත්ම බරපතල විදිහට ජනතාව අතරට ගිහිලා තියෙනවා. දැන් ඒ අතරින් සමහර වෙලාවට ඒ කාලේ දැනුත් මම හිතන්නේ එහෙමයි කවි ගායනා කරන්න කවි පබදන්නට හේතු වෙන එක දෙයක් ගැන තමයි අප කතාව පටන් ගන්න. ඒ තමයි අප සාමාන්‍ය භාෂාවෙන් අලුහම් කියලා කියන අපි ගෝමර කියලා කියනවා කවීන් මේකට. ඉතින් කාන්තාවන්ගේ බඳේ ගෝමර ඇතිවීම ඒ කාලේ ඉඳලම කවීන්ගේ වර්ණනාවට ලකුණ. නමුත් මේක රෝගයක්. ඉතින් මේක ගැන අප මුලින්ම කතා කරන්න ඉඳලා කුමක්ද මේ අලුහම් කියලා කියන්නේ? ඒ සඳහා ඇති වෙන තත්ත්වය මොකක්ද? ඔව් අලුහම් කියලා කියන්නේ දැන් ඔබ කිව්වා වගේම හරිම සුලභයි. දැන් අනිත් එක අපේ සංස්කෘතිය තුල ගත්තොත් අර ගෝමර විදිහට ඒ කියන්නේ ඇත්තටම කාන්තාවකගේ ලස්සන කියන එකේ ලක්ෂණයක් විදිහට ඒක අංගයක් විදිහට ගැනුණු දෙයක් තමයි ගෝමර කියලා ඉස්සර සැලකුණේ. ඉතින් ඒකට ඇත්තටම මම හිතනවා හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අලුහම් ඇති කරන දිලීරය අපේ ශරීරයේ දැන් අපි දන්නවා අපේ ශරීරයේ ආරක්ෂාව සඳහා යම්කිසි විෂ බීජ හමුදාවක් අපිට තියෙනවා. ඒතට ඒ විෂ බීජ හමුදාවේ ගොඩක් වෙලාවට බැක්ටීරියා සහ දිලීර වර්ග තමයි ඉන්නේ. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක්ම තමයි මේ අලුහම් ඇති කරන්නේ. දැන් පිට්‍රොස්පෝරම් කියන දිලීර විශේෂය මේ දිලීර විශේෂය අපේ ආරක්ෂාවට ඉන්න අයගෙන්ම එක්කෙනෙක්. එතකොට දැන් අලුහම් කියන්නේ අපි ආරක්ෂාවට ගත්ත හමුදාවම අපට පහර දෙනවා වගේ දෙයක්. එතකොට අර අපේ ශරීරය තුළ නිතරම සිටින විෂ බීජයක් විසින් ඇති කරන ආසාදනයක් නිසා අලුහම් කියන ආසාදනය නිතර හැදෙන්න පුළුවන්. අනිත් එක ප්‍රතිකාරය හරියටම નિયમિત කාලය කරලා નિયમિત විදිහටම කළේ නැත්නම් මේ ආසාදනය යම් කිසි කෙටි කාලයකට අඩු වෙලා නැවත එන්න පුළුවන්. අපිට රූප වලටත් යන ගමන් කතා කරන්න. එතකොට දැන් ඒ නිසා තමයි ඇත්තටම මේ අලුහම් අර අපේ ගණන් ගන්න නැහැනේ අලුහම්. ඒතර ගණන් ගන්න නැත්තේ ඒ නිසයි. හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා ගණන් ගන්නේ නැහැ. දැන් අලුහම් වලත් ගත්තොත් අපි මේ රූපය දකිනවා අපි සුලභව දකින අලුහම් විශේෂය ඒ කියන්නේ සුදු පාට ලප. එතකොට ඇත්තටම හොඳට පැහැදිලිව හැමේ වෙනත් ප්‍රදේශවලින් වෙන්ව පෙනෙන සුදු පාට ලප විශාල ප්‍රමාණයක් තියෙනවා. මේවා හුඟක් වෙලාවට ඊටාම තදින් කැසීමක් නැහැ. නමුත් දාඩිය දැම්මාම එහෙම නැත්නම් නෑවට පස්සේ අඟ සේදුවට පස්සේ කැසීමක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහේ අලුහම් සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ ඇති වෙද්දී එහෙම නැත්නම් විශේෂයෙන්ම කුඩා දරුවෝ ඇති වෙද්දී හුඟක්ම කුඩා ලප ඊටාම පොඩි ලප විදිහටයි පේන්නේ. වැඩිහිටියාගේ සමහර වෙලාවට හැම රෝම කූපයක් ගානෙම පොඩි ලප විදිහට අලුහම් ඇති වෙන්න පුළුවන්. මේට අමතරව තව වර්ගයක් තියෙනවා අලුහම් වල අපි නිතර නොදකින මේ රූපය අපිට බලන්න පුළුවන් නම් කළු පැහැති අලුහම්. අපි මේකට කළු අලුහම් කියලා කියනවා.
මේ මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන සුදු පාට ලප නෙමෙයි. හැම පැහැයට වඩා ටිකක් තද පැහැයෙන් යුතු ලප තමයි තියෙන්නේ. නමුත් එතනදිත් මේ වර්ග දෙකේදීම ඔබට මේකෙදි වඩා පැහැදිලිව පේනවා මතු පිට නිකන් කුඩු කුඩු තියනවා වගේ ඊටාම සියුම් පොතු ගැලවී යාමක් මේකෙදි අපි දකිනවා. එතකොට මේ වර්ග දෙකම අලුහන් වර්ග දෙක සමහර වෙලාවට එකම පුද්ගලයාගේ ශරීරයේ වෙනස් වෙනස් තැන්වල මේ වර්ග දෙකම තියෙන්න උනත් පුළුවන්. එතකොට දැන් අපි කතා කළා වගේ මේ අලුහන් ඇති වෙන්නේ දිලීරයක් නිසා. මේ දිලීරය එතකොට අපේ නිතරම තියෙන දිලීරයක්. දැන් අලුහන් ඇති වෙන්න ගත්ත කෙනෙක් මොනවද කොහොමද මේ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු කරුණු? ඇත්තටම අලුහන් තමන්ගේ ශරීරයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම ඉක්මනින් ප්‍රතිකාර ලබා ගන්න. මොකද ප්‍රතිකාරය ප්‍රමාද කළා ශරීරය පුරාම පැතිරෙන්න ඇරියට පස්සේ ඒක ටිකක් කරදරයි ශරීරයෙන් ඉවත් කරගන්න. එතකොට අපි සාමාන්‍යයෙන් දිලීර නාශක වර්ග ආලේප කරන්නත් දෙනවා. සමහර වෙලාවට විශේෂයෙන් දැන් මේ රූපවල අපි දැක්කා වගේ ඇඟේ හුඟක් ප්‍රදේශවල තියෙනවා නම් අපි මුඛ මාර්ගයෙන් ගන්න. ඒ කියන්නේ පෙති හෝ කරල් වශයෙන් දිලීර නාශක දෙනවා. ඒකට මේ දිලීර නාශක සාමාන්‍යයෙන් මාසයක් විතර වගේ කාලයක් ආලේප කරන්න ඕනි. ඒ වගේම සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් මුඛ මාර්ගයෙන් දිලීර නාශක ගන්න වෙනවා. වෛද්‍යවරයා ඒක ගන්න කියලා උපදෙස් දුන්නා. එතකොට ඊට අමතරව දැන් මම කිව්වා අලුහන් ඇති වෙන දිලීර අපේ සාමාන්‍යයෙන් ඉන්නවා කියලා. දැන් පොදුවේ අපි ගත්තොත් දිලීර හැම එකක්ම කොහොමද බෝ වෙන්නේ? බෝ වෙන්නේ ස්පර්ශයෙන්. ඒ කියන්නේ දැන් අපිට මට තියනවා නම් අලුහන් මගේ ඇඳුම් වල මේ විෂ බීජ ගෑවිලා තියෙන්න පුළුවන්. මම පාවිච්චි කරන තුවායේ මේ විෂ බීජ තියෙන්න පුළුවන්. එතකොට ස්පර්ශයෙන් දැන් අම්මට දිලීරය තියෙනවා නම් දරුවන්ට යන්න පුළුවන්. දරුවෙකුට දිලීරය තියෙනවා නම් අම්මට එහෙම නැත්නම් සහෝදර සහෝදරියන්ට ඒ විදිහට ස්පර්ශයෙන් යන්න පුළුවන්. ඉතින් එතකොට මේ ස්පර්ශයෙන් යන දිලීරයක් අපි ශරීරයෙන් ඉවත් කරන්න හිතනවා නම් අපේ ඇඳුම් හරහා මේක යන්න පුළුවන් නම් අපේ අත් හරහා යන්න පුළුවන් නම් අපි දැනගන්න ඕනේ ඊටාම වැදගත් කියලා අපේ පුද්ගලික සෞඛ්‍ය රැක ගැනීම. ඒ වගේම සමහර වෙලාවට දැන් අපි කියනවා ඇඳුම් එක්කෝ තම්බලා ගන්න, එහෙම නැත්නම් සෝදලා තදාවුවේ වේලලා අයන් කරලා ගන්න, මැදලා ගන්න කියලා. ඒකට හේතුව තමයි මේ දිලීරය විනාශ කරන්න පුළුවන් වෙන්නේ අධික උෂ්ණත්වයෙන්. එහෙම නැත්නම් සබන් වලින් හෝ වෙනත් විෂ බීජනාශක දියර වර්ග වලින් නෙමෙයි. ඉතින් මේ ටික පිළිපැදීම අවශ්‍යයි. දැන් හුඟක් වෙලාවට අලුහන් සුව කර ගැනීමට අපහසුයි, අදුනා ડોක්ටර් බේත් කළා ආයි හැදෙනවා කියලා කියන ගොඩක් දෙනෙකුට වෙන්නේ යන්තම් Tamanට අඩුණා කියලා හිතනකොටම ප්‍රතිකාරය නවත්තනවා. එහෙම නැත්නම් අර අපි කලින් කිව්ව විදිහේ අර අමතර තමන්ගේ ජීවන රටාවේ කරගත යුතු වෙනස්කම් සිදු කරගන්නේ නැතිකම. ඉතින් ඒ නිසා කෙනෙකුට තමන්ට අලුහන් හැදුනොත් ඒක සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ඉවත් කරගන්න අවශ්‍යයි නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න નિયમિત කාලයේ નિયમિત විදිහට ප්‍රතිකාර ටික සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න කියන පණිවිඩය දෙන්න ඕනේ. දැන් ওই දිලීර නාශක ආලේප කරනකොට දිනපතාම ගන්නවද දවසට දෙසරයක් ගන්න ඕනද කොහොමද ඒක? ඔව් සාමාන්‍යයෙන් දිලීර නාශක භාවිතා කරද්දී දවසට දෙසරයක් පාවිච්චි කරන්න වෙනවා. සමහර වෙලාවට විශේෂයෙන් අලුහන් අපි ශරීරේ පුරා තියෙනවා නම් අපි ක්‍රීම් එකක් පාවිච්චි කිරීම ටිකක් ප්‍රායෝගිකව අපහසු නිසා සමහර ලාවට දිලීර නාශක දියර වශයෙන් එනවා. ෂැම්පූ වගේ ඒවා අපි ඒවත් සමහර වෙලාවට රෝගීන්ට ලබා දෙනවා විශේෂයෙන් ශරීර පුරා තියෙනවා නම්. එහෙම නැත්නම් ක්‍රීම් වර්ග. ඒකට හුඟක් වෙලාවට දැන් අපි අර කලින් දැක්ක ඡායාරූපවල වගේ දෙකදී ගත්තොත් අර ලප ගොඩක් ළඟ තියෙනකොට ඒ මුළු ප්‍රදේශයම ආලේප වෙන්නත් අවශ්‍යයි. ඉතින් මෙන්න මේ වගේ පොඩි අඩුපාඩුකම් නිසා තමයි මේ ආසාදනය සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට හුඟක් දෙනෙකුට අපහසු වෙන්නේ. දැන් මේ දිලීර ආසාදනය බොහොම සරල දිලීර ආසාදනයක්. දැන් මේක මේ කැසීම් වගේ තත්වයක් බහුලම වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ද්විතීයික බැක්ටීරියා ආසාදනයෙන් ඉඩ කඩක් තියෙනවද? අලුහන් වලදී ද්විතීයික බැක්ටීරියා ආසාදනය ඇති වීම ඉතාම අඩුයි. එහෙම වෙන්න තියෙන ඉඩ කඩ හොඳටම අඩු වෙනවා. ඒ කියන්නේ මේ අලුහන් ආසාදනයේ දිලීරයක් ඒ ඊටාත්ම සරල දිලීරයක් සුව කර ගැනීමට අපහසු අපි භාවිතා කරන ක්‍රමයේ වැරැද්ද නිසා හරියට භාවිතා කරොත් අලුහන් සුව කරගන්න පුළුවන්. අපිට අලුහන් වලට එහා ගිය දේවල් කතා කරන්න තියෙනවා මේ කිටි විරාමයෙන් පසු.
හොඳයි. අප ඊළඟට කතා කරන්න යන්නේ තවත් දිලීර ආසාදනයක් පිළිබඳව. මේක හැමේ ඇති වෙනවා. මෙහි විශේෂ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේක ඇති වෙන්නේ හිසෙහි. අනිත් එක තමයි මෙහි ආරම්භය නැත්නම් මේකට හේතුකාරකය වෙන්නේ ඔබගේ චර්යාත්මක වෙනස්කම්. සමහර විට දරුවෙක් වෙන්න පුළුවන්, ඔබ වෙන්න පුළුවන් චර්යාත්මක වෙනස්කමක්. අපි අසා දැනගමු මේ වෙනස්කම නැත්නම් ඒ තමන්ගේ අතින් සිදුවෙච්ච දෙයක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. එතන ඒ තත්වයක් එක්කම මේ රෝගය ඇති වෙන හේතුව අපි අසා දැනගමු. ඔව් අපි රූපයක් බලලම පටන් ගමු. අපිට ඊළඟ රූපය ගන්න. ඔව්. දැන් ඔබ මෙතන දකිනවා ඇත්තටම මේ හිසේ ඇතිවෙන දිලීර ආසාදන හුඟක් වෙලාවට කියන්නේ ඊටාම් බහුලව අපි දකින්නේ දරුවන්ගේ විශේෂයෙන් පෙර පාසල් දරුවන්ගේ. වැඩිහිටියන්ගේ මේ වගේ දිලීර ආසාදන අපි දකින්නේ ඊටාම කලාතුරකින්. එතන මෙතෙන්දී ඔබට පේනවා දැන් මේ දිලීර ආසාදනයේට අපි කියනවා ග්‍රේ පැච් ටීනියා කියලා. ඒ කියන්නේ අලු පැහැති ලපේ. ඔබට පේනවා දැන් වටේ තියෙන හිස කෙස් එක්ක සංසන්දනය කරලා බලුවහම මේ ලපේ අලු පාටයි කෙස් ටික කැඩිලා ගිහින් තියෙනවා. නමුත් මේක අර අපි සාමාන්‍යයෙන් කියන උඳුගව කනවා වගේ කෙස් සම්පූර්ණ ඉවත් වීම නෙමෙයි, කෙස් කැඩිලා ගිහිල්ලා ටිකක් අලු පැහැති පොතු යාමක් හිසේ දක්නට ලැබෙනවා. මේ වගේ ආසාදන හුඟක් වෙලාවට දරුවන්ට එන්නේ ඔවුන් කිට්ටුවෙන් ඇසුරු කරන සතුන් නිසා. එතකොට හුඟක් වෙලාවට මේ හිසේ ඇතිවෙන දිලීර ආසාදනයේදී සතුන් සමග ළඟින් ගනුදෙනු කිරීම. ඒ කියන්නේ මෙතෙන්දී අපි සතුන් කිව්වහම බල්ලන්, පූසන්, සමහර කුරුල්ල වර්ග, පරවියෝ, කුකුලෝ, එළුවෝ ඒ වගේ අපි සාමාන්‍ය සුරතලයට ඇති කරන හෝ යම්කිසි මේ ගෘහාශ්‍රිතව ඇති කරන සතුන්ගෙන් තමයි මේ දිලීර අපට එන්නේ. ඉතින් දරුවන්ගේ තමයි හුඟක් වෙලාවට දකින්නේ. මේ වගේ මේ දිලීර ආසාදනයක් ඇති වුණොත් හුඟක් වෙලාවට මුඛ මාර්ගයෙන් ఔෂධ අත්‍යවශ්‍යයි. ක්‍රීම් එකක් ගාලා ෂැම්පූ එකකින් ඔළුව හොදලා විතරක් මේ ආසාදනයෙන් ගැලවෙන්න බෑ. දැන් මීට වඩා දුර ගිය තත්වයක් තියෙනවා. අපි ඊළඟ රූපයෙන් බැලුවොත් මෙතනදී නම් 100%ක්ම වගේ සතුන්ගෙන්ම තමයි මේ දිලීරය අපට ආසාදනය වෙන්නේ. ඔබ මෙහි දකිනවා දැන් අර හැම දැන් මෙතන අපි ඇත්තටම දකින්නේ සරව ගෙඩියක් වගේ. නමුත් මේක ඉතා හොඳින් ඔබ බැලුවොත් මෙතන තියෙන්නේ රතු පැහැති ඇතුලේ සරව හෝ ඉස්ම පිරුණු කොටසක් තියෙනවා. එතනත් කෙස් කැඩිලා ගිහින් තියෙනවා. නමුත් ඔබ දකිනවා පොඩි සරව බිබිලි. ඒ කියන්නේ මේ හැම කෙස් ගසක්ම හැම ළඟින් තියෙන හැම කෙස් ගසක්ම ආසාදනය වෙලා තියෙනවා දිලීරේ. ඒතර මේක අර සරව ගෙඩියක් වගේ තනි කහපාට පිරුණු ගෙඩියක් නෙමෙයි. මේක උඩට ඉලිප්පිලා තිබුණාට මේකේ තනි සරව බිබිලි තමයි තියෙන්නේ. හුඟක් වෙලාවට මේ වගේ දරුවෙක් ගෙල මුල වගේ කුද්දටි ඉදිමුමක්, ඒ කියන්නේ වසා ගැටි ඉදිමුමක් එක්ක එන්න පුළුවන්. කන පිටිපස්සේ හරි බෙල්ල මුල හරි කුද්දටිත් මේ එකම දකින්න පුළුවන්. දැන් මේ වගේ දේවල් වලදී වෙන්න පුළුවන් එක වරදක් තමයි මේක සරව ගෙඩියක් කියලා. ගෙදරදිත් දෙහි කට්ටෙන් ඇනලා සිදුරු කරන්න, සරව ටික යවන්නේ, ඒ වගේ දෙයක් දෙමව්පියොත් උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට වැරදිලා වෛද්‍යවරයෙක් වුණත් හිතන්න පුළුවන් මේක සරව ගෙඩියක් කියලා, මේක පළලා අයින් කරන්න උනත් උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම කළොත් සෑහෙන කරදරයි. මොකද ඊට පස්සේ මෙතන කැලලක් ඇති වෙනවා. මේ වර්ග දෙකේදීම පළවෙනියෙන්ම අපි කළ යුතු දේ තමයි මුඛ මාර්ගයෙන් ගන්න දිලීර නාශක ඖෂධයක් දරුවගේ බරට ගැලපෙන විදිහට පටන් ගන්නවා. මේ ඖෂධය සාමාන්‍යයෙන් සති 6ක්වත් කාලයක් දෙන්න සිද්ධ වෙනවා. ඉතින් සෑහෙන වෙනසක් දකින්නත් සති 2ක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඊට අමතරව මෙතෙන්ට ක්‍රීම් ගාලා ඇත්තටම වැඩක් වෙන්නෙම නැහැ. නමුත් අපි දිලීර නාශක ෂැම්පූ වර්ග පාවිච්චි කරනවා හිසකේ සෝදා ගන්න. මෙතෙන්දී විශේෂයෙන් මේ වර්ග දෙකේදීම අපි ඉක්මනින් ප්‍රතිකාර කළේ නැත්නම් සමහර වෙලාවට හිසකේස් මුල සම්පූර්ණයෙන්ම කැලල් වෙන්න, දැන් විශේෂයෙන් මේ කීරියොන් වගේ අර සරව ගෙඩිය වගේ තියෙන තත්වයේදී සම්පූර්ණයෙන්ම ආසාදනයටපත් වෙලා මේ හිසකේස් ගැලවිලා ගිහිල්ලා කෙස් නැති වෙන්න පුළුවන්. කැලල් වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැවත එතන ඒ කියන්නේ කෙස් මුල සම්පූර්ණයෙන් ගැලවිලා විනාශ වෙලා ගියොත් නැවත කෙස් ගහක් එතන උපදින්නේ නැහැ. එතකොට කැලල් වීමක් එන්න පුළුවන්. කෙස් නැති තැනක් ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකේදීම ඊටා වැදගත් අර નિયમિત කාලේ ප්‍රතිකාර කරන එක.
ඊට අමතරව දැන් බල්ලෝ බලල්ලු වගේ නම් මෙතන හේතුව අපි ඒ සත්තුන්ව පශු වෛද්‍යවරයෙක්ට පෙන්නලා ඔවුන්ටත් ප්‍රතිකාර කරන්න ඕන. ඒ වගේම තමයි දෙමාපියෝ දැනගන්න ඕන දරුවන්ව තමන්ගේ සුරතලුන් සමග යම්කිසි සීමාවක් ඇතුව කිට්ටු කරන්න. ඒ කියන්නේ සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ සුරතලා ඇඳට අරගෙන තමයි නිදාගන්නේ. දැන් ඒ වගේ කිට්ටුම සම්බන්ධතාවක් නැතුව සුරතල් සතුන්ව යම්කිසි සීමාවකින් ආශ්‍රය කිරීමට දරුවන්ට පුරුදු කරන එකත් මෙතෙන්දී හොඳ බලක්වා ගැනීම ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඔව් ඇත්තටම මෙතෙන්දී මේ වෙනත් රෝග පවා තිබෙනවා සතුන්ගේ ඇති වෙන්න පුළුවන් විවිධ පණු රෝග පවා තිබෙනවා හැමේ ඇති වෙන්න පුළුවන් එහෙම ප්‍රශ්නත් ඇති වෙනවනේ. ඉතින් ඒවත් ඊළඟට හැමේ අපිට අහු වෙනවා එහෙම තත්ත්වයන්. ඒ වගේ ඒ දේවල් පවා වළක්ව ගන්නත් මේක හේතු වෙනවා. ඒ වගේම තමයි දැන් මේ ඔබ තවත් ඔබ කැමති නැත්නම් ඔබට අහන්නට ඕන කරන තවත් රෝගයක් තිබෙනවා. ඒ දිලිර ආසාදනයක්. ඒක ඇති වෙන්නේ නියපොතු වල. දැන් මේ නියපොතු වල ඇති වෙන දිලිර ආසාදන සම්බන්ධව ඔබට යමක් කියන්න තියෙන බව අප දන්නවා. මොකද ඔබ සමහර විට මේ ආසාදනකින් පෙළෙනවා නම් ඔබ දන්නවා ඇති මේක කොයිතරම් බෙහෙත් කරත් මේක ලේසියෙන් හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට ගන්න බෙහෙත් වල මිල අධිකකම තියෙනවා. ඉතින් විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. මේ නියපොතු විශේෂයෙන්ම කකුල නියපොතු වල මේක ඇති වෙනවා. අත්වලත් ඇති වෙන්න පුළුවන්. මේ ඇතිවීම කොයිතරම් කරදරකාරීද? ඒ සඳහා අපි කුමක්ද කරන්නට ඕනේ? ඔව්. ඇත්තටම නියපොතු වල ඇතිවන දිලිර ආසාදන ඔබ කිව්වා වගේ ප්‍රධාන ගැටලුව තමයි හරිම කාලයක් ගත වෙනවා ප්‍රතිකාරයකින් සුව වෙන්න. ඉතින් ඒ වගේ කාලයක් ප්‍රතිකාරය දිගට ගෙනියන්න ඉවසීමකුත් තියෙනවා. මොකද මුලදී කිසිම වෙනසක් අපි දකින්නේ නැහැ. දැන් අපි බලමු දිලිර ආසාදන මොන වගේද පෙනෙන්නේ කියලා. දැන් අපි මේ පළවෙනි රූපය බැලුවොත් මේ වගේ තමයි මුල්ම අවස්ථාව. ඒ කියන්නේ නියපොත්ත එක් කෙලවරකින් එක්කෝ අග කෙලවර එක්ක එහෙම නැත්නම් මුල කෙලවර හැමෙන් වෙන් වෙලා දැන් ඔබට මෙතන පේනවා හැමෙන් ඉස්සිලා වෙන් වෙලා තියෙනවා. අර අනිත් ප්‍රදේශයේ තියෙන රෝස පාට ලස්සන ගතිය නෑ වෙන් වෙලා. ඊට පස්සේ මේකට යටින් පොඩි කුඩු වගේ අර දිලීර අපිට දක්නට ලැබෙනවා. ඒක තවත් විදිහක් තමයි මෙන්න මේ වගේ සුදු පාටට තියෙනවා. දැන් මෙතන මේ ආසාදනයේ තියෙන නියපොත්තේ මැද කෙලවරක නෙමෙයි. මේක තවත් දුරදිග ගියාම මෙන්න මේ වගේ නියපොත්ත සම්පූර්ණයෙන්ම ගැලවිලා විනාශ වෙලා යන්නත් පුළුවන්. මීට අමතරව නියපොත්ත සම්පූර්ණයෙන්ම ඉස්සිලා ඒකට යටින් කුඩු එකතු වෙලා නියපොත්ත හුඟක් ඝනකම් වෙලා කපන්න අපහසු තත්වයකටත් පත් වෙන්න පුළුවන්. ඒතර මේක හුඟක් වෙලාවට අපි දකින්නේ කකුලේ නියපොතු වල. හුඟක් වෙලාවට මේක එනවා මහපට ඇඟිලි දෙකේ කකුලේ මහපට ඇඟිලි වල. නමුත් අතේ නියපොතු වලත් එන්න පුළුවන්. එතකොට කොහොමද මේ දිලීර එන්නේ? හුඟක් වෙලාවට අපි මේක දකිනවා සාමාන්‍යයෙන් අපි කියමු දිගටම වැඩි වෙලාවක් සපත්තු පැළඳගෙන ඉන්න සිදු වෙන අය. ඊළඟට දැන් අපි සපත්තු මාරු කරන්න වෙන දැන් අපි හිතමු තියටර් එකක වැඩ කරන කෙනෙක්. එහෙම නැත්නම් ඔපරේෂන් තියටර් එකක වැඩ කරන කෙනෙක්. එහෙම නැත්නම් සේෆ්ටි ෂූස් දාන්න වෙන අය, ආරක්ෂක සපත්තු දාන්න වෙන අය. එතකොට අර හුඟක් වෙලාවක් සපත්තු දෙකක් දාගෙන ඉන්නවා දහඩිය එකතු වෙනවා ඒ සපත්තුව තුළ. එතකොට අන්න ඒ වාගේ තෙත් ගතිය ඇතිවීමත් එක්ක හුඟක් වෙලාවට එනවා. අනිත් එක තමයි නියපොත්තක පොඩි තුවාලයක් වුණොත් අපි හිතමු කොහේ හරි වැදිලා තුවාල වුණා නියපොත්තේ පොඩි ලේ ගැල්මක් ඇති වුණා. ඒ වගේ අර නියපොත්ත සමට හොඳට සවි කරලා තියෙන සිමෙන්තිය, ඒ කියන්නේ අර බැම්ම එතන යම්කිසි පොඩි හරි විනාශයක් වුණා. දැන් අපි අර රූපයට ගියොත් නැවතත් අන්තිම රූපයට දැන් ඔබ මෙතන දකිනවා මේ දෙවෙනි නියපොත්ත හොඳට හැමට සවි වෙලා තියෙන මේ හතර පැත්තෙන්. එතකොට මේ සවි වෙලා තියෙන කොයි තැනකින් හරි පොඩි හරි කැඩීමක් ඒ සවි වීම බුරුල් වීමක් සිද්ධ වුණොත් ඊට පස්සේ දිලීර වලට විෂ බීජ වලට ඕනම දෙයකට දොර ඇරලා තිබ්බා වගේ තමයි. එතකොට අර පොඩි ඩැමේජ් එකකින් පස්සේ මේ වගේ දිලීර එන්න පුළුවන්. එතකොට දිලීරයක් ආවට පස්සේ එකක් තමයි වෙන්නේ අපි මුලදී ගණන් ගන්නේ නැහැ. ඉතින් කාලයක් යන්න ආරිනවා. ඊළඟට මේවා එකින් එකට බෝ වෙවි යන්නත් පුළුවන්. දැන් එක එහෙම වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි නියපොත්තෙන් නියපොත්තට බෝ වෙන්න. දැන් හිතන්න අපි මේ නියපොත්තක් කපනවා නේල් කටරයකින්. ඒ නේල් කටර එකම පාවිච්චි කරලා ඊළඟ නියපොත්තත් කපනවා. ඊළඟ එකත් කපනවා. අතේ නියපොතුත් කපනවා. එතකොට අර දිලීර ටික ටික අර නේල් කටර එක හරහා යන්න පුළුවන්. ඒ වගේම දැන් අපි හිතමු දැන් මේක අපි ගොඩක් වෙලාවට සෞඛ්‍ය ශාස්ත්‍රයේ දකිනවා මේ දැන්
දැඩි සත්කාර ඒකක එහෙම නැත්නම් ඔපරේෂන් තියටර්ස් වල සපත්තු. දැන් එකම කෙනාගේ සපත්තු දෙකක්, ඒ කියන්නේ එක සපත්තු කොටමක් එකම කෙනා පාවිච්චි නොකරන අවස්ථා ඕන තරම් අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේදීත් දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක යම් කිසි කෙනෙකුගේ දිලීර ආසාදනයක් තිබුණා නම් අර සපත්තු හරහා වුණත් මේ දිලීර යන්න පුළුවන්. මේක නිතරම වෙන දෙයක් නෙමෙයි. දැන් මේක බය වෙන්න එපා. ICU එකකට ගිහිල්ලා එතන තියෙන සපත්තුවක් දාන්න බය වෙන්න එපා දිලීර හැදෙයි කියලා. නමුත් මේවා හැදෙන්න පුළුවන්. අපි නිතරම පාවිච්චි කරන ආකාරය අනුව මේවා තියෙන්න පුළුවන්. ඇත්තට මේක ගැන කතා කරනකොට තව මේකට කරන ප්‍රතිකාර ගැනත් අපිට කතා කරන්න මේ සමගම තිබෙන තවත් එවැනිම රෝගයක් පිළිබඳවත් කතා කරන්න අවශ්‍යයි. ඊට පෙර අප නැවතත් විරාමයක් ලබා ගන්නවා. අප කතා කරමින් හිටියේ කකුලේ සහ අත්වල විශේෂයෙන්ම මහපට ඇඟිල්ල ඇති වෙනවා කිව්වා කකුලේ නියපොතු වල ඇති වෙන දිලීර ආසාදන පිළිබඳව. දැන් මේකෙදි මම හිතනවා වැදගත්ම දේ ඔබට දැනගන්නට අවශ්‍ය මොකද්ද කරන්න කියලා ප්‍රතිකාර. ඔව් ප්‍රතිකාරය ගත්තොත් ඇත්තටම හුඟ දෙනෙක් අකමැති දේ මේක තමයි දීර්ඝකාලීන ප්‍රතිකාරයක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් එක නියපොත්තක වගේ විතරක් තියෙනවා නම් අපිට උත්සාහ කරන්න පුළුවන් ආලේප කරන දියර වර්ග පාවිච්චි කළා. නමුත් මේ දියර වර්ග උනත් අවම අතේ නියපොත්තක් ගත්තොත් මාස 3ක්වත් පාවිච්චි කරන්න ඕන. 3ක් 6ක් පමණ. කකුලේ නියපොත්තක් ගත්තොත් මාස 9ක් 12ක් පමණ. කාලයක් ආලේපන පාවිච්චි කරන්න අවශ්‍යයි දවසට දෙවරක් බැගින්. හැබැයි එක නියපොත්තකට වඩා තිබුණොත් දෙවෙනි තුන්වෙනි වතාවකට හැදුනොත් අනිවාර්යයෙන්ම මුඛ මාර්ගයෙන් ගන්න දිලීරනාශක ගන්න අවශ්‍යයි. මෙතනදී ගන්න ඖෂධ වර්ග දෙකක් තුනක් තියෙනවා. සමහර ඒවා එක දිගට දිනපතා ගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අතේ නියපොත්තකට මාස 6ක් පමණ, කකුලේ නියපොත්තකට සති 6ක් පමණ අතේ නියපොත්තකට, කකුලේ නියපොත්තකට සති 12ක් පමණ මුඛ මාර්ගයෙන් ගන්න ඖෂධය ගන්න අවශ්‍යයි. තවත් ఔෂධයක් තියෙනවා ටිකක් මිල අධික කරලක්. මේක අපි ගන්නවා දවසකට කරල් 4ක් බැගින් සතියක් පාවිච්චි කරලා ඊළඟ මාසේ නැවත සතියක්. ඒ කියන්නේ අපි ඒකට පල්ස් තෙරපි එකක් කියනවා. සතිය පාවිච්චි කරනවා. ඒතරම ගොඩක් වෙලාවට නියපොතු වලට අපි පාවිච්චි කරන දිලීර නාශක ඒ දිලීර නාශකයේ නියපොත්ත තුල තැන්පත් වෙලා තියෙනවා. මොකද මේවා මේ ලිපිඩ් වල දිය වෙන ඖෂධ. ඒ නිසා මේ නියපොත්ත තැන්පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ හින්දා මේකේ අපි ගන්න මාස 3ක් වුණත් ඒකේ ප්‍රතිඵලය තව ඉදිරියට අපිට දකින්න පුළුවන්. නමුත් මේවයි මිල සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. රජේ රෝහල් වල නිතරම මේ ඖෂධ ලබා ගන්න හැකියාවක් නැති අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා හුඟක් රෝගීන් මේ ප්‍රතිකාරය નિયમિત පරිදි පාවිච්චි කරන්නේ. ඒ නිසා තමයි හුඟක් වෙලාවට මේක සුව කර ගැනීම අපහසු වෙන්නේ. අනිත් එක තමයි අර අපි දිලීරනාශක ඖෂධ පෙති කෝස් එක පන්තිය පාවිච්චි කරලා ඉවර වුණාට පස්සෙත් අර ආලේපනේ තව ටිකක් කල් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් හුඟක් දෙනෙක්ගේ මගේ හැරිලා යනවා. මොකද අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන රෝගය අඩු වුණාම එතනින් ප්‍රතිකාරය නවත්තන්නේ. ඉතින් අන්න එතනින් තමයි මේක මේ නැවත එන්න ඉඩ තියෙන්නේ. ඇත්තටම මේ දිලීර රෝග පිළිබඳව තියෙන බහුල ප්‍රශ්නයක් නේ. ඒක අපි ඉක්මනට මෙහෙත නවත්තනවා. යන්තම් අඩු වෙනකොට නවත්තනවා. මෙච්චර කල් පාවිච්චි කරන්න බෑයි කියනවා. හොඳයි එහෙමනම් අපිට තිබෙනවා බොහෝ දේවල් කතා කරන්න. තව ඉදිරියටත් වැදගත් දේවල් තව. මම හිතනවා අපි එතනින් මාතෘකාව නැවතත් වෙනස් කරගමු. මේ ඇඟිලි කරුවර අතර ඇති වෙන දිලීර ආසාදන. ඒකත් බහුල අවස්ථාවක්. ඒක ටිකක් කරදරකාරී අවස්ථාවකුත්. ඒ පිළිබඳව කතා කරමු. ඔව් එතනදීත් ඇත්තටම මේ ඇඟිලි කරුව අතර තෙතමනේ පවතින අවස්ථා. ඒ කියන්නේ අපි සාමාන්‍ය කියපු කලින් කිව්වා වගේ වෙට් වර්ක් කරන අය. එතකොට දැන් ගෘහණියන්ගේ වුණත් මේක හුඟක් වෙලාවට තියෙනවා. හැමතිස්සෙම හොදන එක ගැන විශේෂයෙන් අර තමන්ගේ පිරිසුදුභාවය ගැන අධික ලෙස හිතන කාන්තා පිරිමි දෙගොල්ලන්ටම. අර නිතර අත් සෝදන කකුල් සෝදන අයට. ඒ අයටත් මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. කොහොම වුණත් තෙත් ගතිය හින්දායි වෙන්නේ. එතකොට අර ඇත්තටම ඉතාම සරලව කිව්වොත් අර අපි හුඟක් වෙලා අත් දෙක වතුරේ දාගෙන හිටියොත් අපේ ඇඟිලි අර නිකන් පෙඟිලා වගේ සුදු වෙන්නේ. අන්න ඒ වගේ සුදු වීම තමයි මේ ඇඟිලි කරුව අතර වෙන්නේ. හුඟක් වෙලාට කකුල ඇඟිලි අතර. අනිත් හේතුව තමයි සමහර අය ඉන්නවා ඔවුන්ගේ ස්වභාවිකවම ඔවුන්ගේ කකුලේ ඇඟිලි මහතයි. එතකොට ඇඟිලි දෙකක් අතර ඉඩක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අත් හේදුවොත් අත් දෙක යම්කිසි රෙදි කැලකින් පිහදා ගන්නවා. නමුත් අපි හුඟක් වෙලාවට කකුලේ ඇඟිලි පිහදාන්නේ නැහනේ. අපි උපරිමයෙන් පාපිස්නකින් පිහදායි. ඉන්නහාට අපි කකුල හොදලා කකුල් පිහින්නේ නැහැ. එතකොට අර ඇඟිලි අතර ඉඩක් නැත්තම් ඇඟිලි මෙහෙම එකට ඇලිලා තියෙනවා නම්
මේ අතරේ අර දියර වතුර නිතරම තැම්පත් වෙනවා. ඉතින් එතකොට අර අන්න ඒ වගේයි. ඒක ඊළඟට දැන් දියවැඩියා රෝගය වගේ දේවල් හින්දා ඇඟිලි මේ වගේ කකුල ඇඟිලි මේ වගේ වකුටු උනායි. දැන් අන්න ඒ වගේ තත්ත්වවලදී දැන් මෙහෙම වකුටු වෙලා නම් මෙන්න මේ වගේ තැන්වල වතුර එකතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් නිසා ඒතර විශේෂයෙන්ම දියවැඩියා රෝගියෙක්ට වතුර එකතු වෙලා දිලිරාසාදනයක් හැදෙනවා කියන්නේ හරිම බරපතල දෙයක්. මොකද ඒක හරහා ඊළඟට යන්න පුළුවන් වෙනත් විෂ බීජ. ඔන්න එතනදී නම් ද්විතීයක විෂ බීජ ආසාදන බැක්ටීරියා ආසාදන හරිම සුලභයි මේ කකුලේ ඇඟිලි අතර ඇති වෙන දිලිරාසාදනයේදී. එතකොට එතෙන්දෙත් හුඟක්ම තදින් තියෙනවා නම් අපි මුඛ මාර්ගයෙන් ගන්න දිලිරනාශක පාවිච්චි කරන්න ඕන. එහෙම නැත්නම් අපි දැන් එතෙන්දි හුඟක් වෙලාවට දියර වශයෙන් හෝ පවුඩර් වශයෙන් තියෙනවා දිලිරනාශක. ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න ඕන. හුඟක් ඔය නිතර සපත්තු දාන කකුලට දාඩිය දාන අය ෆුට් පවුඩර් කියලා දාන්නේ ඒව තමයි. ඉතින් ඒවක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ ඇඟිලි වල අර ස්වභාවිකවම තියෙන ගැටලුව නිසා, ඒ කියන්නේ ඇඟිලි මහත වීම හෝ ඇඟිලි වකුටු වීම නිසා තෙත එකතු වීමට හැකියාවක් තියෙනවා නම් ඒ වගේ අය හිතාමතාම තමන්ගේ කකුල පිහ දාන්න ඕන නිතරම. සහ අර අනවශ්‍ය ලෙස තෙත් කර ගැනීමෙන් වළකින්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට බාත්රූම් එකක් හොදනවා වගේ දෙයකදී ගිහිල්ලා සපත්තු දෙකක් දාන්නෙත් නැතුව ගිහිල්ලා ඒකේ වතුරේ බැහැගෙන හොදනවා වගේ දේවල් මේ වගේ අයට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම තියෙන්නේ තමන්ගේ ගැටලුව තේරුම් අරගෙන තමන්ගේ ජීවන රටාවේ පොඩි වෙනස්කම් කර ගැනීම. මේවා අමාරු නෑ. නමුත් අපි පොඩ්ඩක් හිතන්නේ නැතිකම තමයි එතන තියෙන්නේ. නමුත් ආසාදන වලට ප්‍රතිකාර කරන්න ගියාම කාලය සහ මුදල කියන දෙකම අපිට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. නසුව කරගන්න හරි අමාරු දේවල්. ඉතින් බොහොම කාලයක් ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් හොඳම දේ අපි ඒ කියන්නේ අවබෝධයෙන් යුතු ඉඳලා වළක්වා ගැනීම. අපිට තව කෙටි වෙලාවක් තිබෙනවා තව එක මාතෘකාවකට යන්න. මම හිතනවා ඒකත් ඔබ දන්න දෙයක්. මේක හැබැයි අර මෙතෙක් කතා කරවටත් වඩා මම හිතනවා කරදරකාරී සහ බහුල. අපි සාමාන්‍යයෙන් රින් වර්ම් කියලා හඳුන්වන තත්ත්වය ඇත්තටම මේකේ පණුවෙක් නැහැ. නමුත් මේක දිලිරාසාදනයක්. ඔව්. දැන් රින් වර්ම් කියන්නේ ඇයි කියන එකට අපි මේ රූපය බලමු. ඔබ මෙතන දකිනවා දැන් ඔන්න ඔබට තේරෙනවා ඇයි මේකට රින් වර්ම් කියන්නේ. මේක මුද්දක් වගේ. දැන් ඔබ දකිනවා මේක පටන් අරන් තියෙන මැද්දෙන් මේ හරිය දැන් සුව වෙමින් ගිහිල්ලා මෙන්න ආසාදනයේ තියෙන දැන් මේ රතු පාට රවුමේ. දැන් මේක තමයි අපි සුලභවම දකින ශරීරයේ ඇඟේ ඕනෙම තැනක. ඒ කියන්නේ කඳේ, අත්වල, මූණේ, කන්වල කිහිලි වගේ දහඩිය එකතු වෙන තැන්වල ඒ ඕනෙම තැනක එන්න පුළුවන් දිලිරාසාදනයක් තමයි අපි රින් වර්ම් කියලා කියන්නේ. ඔබ දැන් දකිනවා ටිකක් වැඩිපුර ඇඟ පුරාම තියෙන කෙනෙක්. දැන් ආයෙම ඔබ දකිනවා මේවා අල්ලි වගේ හොඳට පැහැදිලිව පේන රවුම් වගේ තියෙනවා. එක්ක හැමේ පාටින් එහෙම නැත්නම් රතු පාටින් අධික ලෙස කසනවා. ඉතාම තදින් කැසීමක් තියෙනවා. බෙල්ලේ එන්න පුළුවන්. ඇත්තටම මේක නම් යන්න පුළුවන් හිස් කබලටත් පැතිරෙන්න පුළුවන්. මේ ආසාදනෙම බෙල්ලෙන් හිස් කබලට කනට ගියොත් කනේ ඇතුළට යන්න පුළුවන්. ඒ විදිහට කෙලවරක් නැතුව පැතිරෙන්න පුළුවන්. මේ වගේ දහඩිය එකතු වෙන තැන් ඇත්තටම හරියම සුලභයි. දැන් හුඟක් වෙලාවට අපි මේ කලින් දැක්කා වගේ ඇඟේ තියෙන දිලිරාසාදනයක් දැක්කොත් අපි නම් අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි ඉස්සෙල්ලාම හැදුනේ ඉකිලි කසන එක නේද කියන එක. හුඟක් වෙලාවට ඒ තැන් වලින් තමයි පටන් ගන්නෙ. දහඩිය එකතු වෙන තැන් ඉකිලි සහ කිහිලි වලින්. එතකොට ඊළඟට මේක යන්න පුළුවන් මුහුණට. දැන් ඔබ මේ දකිනවා මුහුණේ දැන් කනේ, කම්මුල් වල, බෙල්ලේ. නමුත් මෙතනදීත් ඔබට හොඳට පේනවා මෙතන කෙළවරේ හොඳ ධාරයක් තියෙනවා, රතු පැහැති ධාරයක්. හරි? එතකොට දැන් එහෙම නැත්තම් මේ වගේ. හරි? එතකොට මේ විදිහට හුඟක් වෙලාවට මුලින්ම දිලිරාසාදනයක් පෙන්නුම් කරනකොට මේ වගේ හොඳ කෙළවරක් තියෙන රිමුද්දක් වගේ, රවුමක් වගේ තියෙන ආසාදනයක්. මෙතනදීත් අපි කලින් කිව්වා වගේ පවුල ඇතුළත එක්කෙනෙකුගෙන් එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. තමන්ගේම ශරීරය හුඟක් වෙලාවට අපි දකින දෙයක් තමයි ආරම්භ වෙනවා ඉකිලි ගැසීමකින්. ඊළඟට මූණට කම්මුල් වලට යනවා. මොකද හුඟක් වෙලාවට අපි රෑ නිින්දෙන් කසනවා. කසලා කම්මුලට අත තියාගෙන නිදා ගන්නවා. එතකොට ඊළඟට එනවා කම්මුලට. දැන් ওই විදිහට අඟ පුරාම පැතිරෙන්න පුළුවන්. දැන් මේ දිලිරාසාදන රින් වර්ම් කියන ආසාදනය ඉස්සර හරි සරල දෙයක්ව තිබුණේ. දැන් මීට අවුරුදු 15කට 20කට කලින් අපි මේ ආසාදන ප්‍රතිකාර කරද්දී රෝහලෙත් තිබුණේ එකම දිලිරනාශකයක්. ඖෂධ කියන්නේ එක පෙත්තක් සහ එක ක්‍රීම් එකක්.
ඔය දෙකෙන් අපි මාසයක් ප්‍රතිකාර කළාම කිසි ප්‍රශ්නයක් නැහැ, ලෙඩ ආයෙන්නේ නැහැ. නමුත් දැන් ඒ විදිහට දිලිර ආසාදන වලට ප්‍රතිකාර කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ දිලිර යම් ආකාරයකින් අපි පාවිච්චි කරන සාම්ප්‍රදායික ප්‍රතිකාර වලට ප්‍රතිරෝධී බවක් දක්වනවා. ඒක කෙලින්ම ප්‍රතිරෝධී බවක්ද නැත්නම් මේවා ශක්තිමත් වීම නිසා අපි තව අලුතින් ප්‍රතිකාර දෙන්න අවශ්‍යද කියන එක ගැන අපි හරියටම දන්නේ නැහැ. නමුත් යම් කිසි මේ අපේ සාම්ප්‍රදායික ප්‍රතිකාර වලට සුවන වෙන බවක් අපි දකිනවා. එතෙන්දී මම දකින හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දැන් මම කලිනුත් කිව්වා දිලිර ආසාදනයක් කියන්නේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර කරන්න ඕන. සාමාන්‍යයෙන් දිලිර ආසාදනයකට දැන් අපි පාවිච්චි කරන හුඟක් දිලිර නාශක කියලා අපි පාවිච්චි කළාට මේ ඖෂධ වලට දිලිරය සම්පූර්ණයෙන් මරන්න බෑ. මේ ඖෂධ වලින් කරන්නේ දිලිරයේ වර්ධනය නැවැත්වීම. එතකොට මේ දිලිර ටික සම්පූර්ණයෙන් ඇඟෙන් ඉවත් වෙන්න නම් අපේ හැමේ දැන් මේ දිලිර හුඟක් වෙලාවට ඉන්නේ අපේ සමේ මතු පිට ස්තරේ. ඒතර අපි දන්නවා අපේ සමේ මතු පිට ස්තරේ හැම දින 28කට 30කට වරක්ම අලුත් වෙනවා. ඒතර අර සෛල ටික ගැලවිලා ගිහිල්ලා ඒවායේ ඉන්න විෂ බීජ ටිකත් අයින් වෙනකන් අපි ප්‍රතිකාරය කළොත් ප්‍රතිකාරය සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ හුඟක්ම වැඩි. ඒ කියන්නේ අවම වශයෙන් මාසයක්. සති 6ක් පාවිච්චි කරනවා නම් වඩාත් හොඳයි. ඉතින් මේක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් අපි අර කලින් කිව්වා වගේ ප්‍රශ්න අඩු වුණාම දැන් මේ ලපය මැකෙන්න පුළුවන් සති දෙකක විතර ප්‍රතිකාරය. ලපේ මැකුණු ගමන් රෝගියා හිතනවා හරි දැන් සනීපයි ડોක්ටර් කිව්වට දැන් මම බෙහෙත් ගන්න ඕන මුදල් දීලා. ඉතින් මේක දැන් හොඳයි. මම බෙහෙත් නවත්තනවා. නැත්තම් ආයෙ මම ක්ලිනික් එකට යන්න ඕන. සායනයට ගිහිලා බෙහෙත් ටික ගන්න ඕන. දැන් මට හොඳයි. ඇයි මම බෙහෙත් කරන්නේ? ඉතින් ඒ නිසා ඒ කෙටි කාලයකින් ප්‍රතිකාර නැවැත්වීම සෑහෙන ලොකු ප්‍රශ්නයක් බවට අපිට පත් වෙලා තියෙනවා. ඊළඟට තවත් දෙයක් තමයි දැන් මම කලින් කිව්වා වගේ ඉකිලි කැසීමනේ මෙතන පටන් ගන්න. අපේ හුඟක් රෝගීන් අකමැති සායනයකට නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා මෙතන පෙන්නලා ප්‍රතිකාරයක් ගන්න. ඊට වඩා ඕන් හිතනවා ෆාමසි එකකට ගිහිල්ලා ඖෂධ ශාලාවකට ගිහිල්ලා ප්‍රශ්නේ කියලා හිමින් සීරුවේ ක්‍රීම් එකක් අරගෙන ඇවිල්ලා ගන්න පුළුවන්. නමුත් අපේ අවාසනාවට අපේ වෙළඳපොලේ තවමත් තියෙනවා ඖෂධ කිහිපයක එකතුවෙන් හැදුණු ඖෂධ. මේවායේදී දිලිර නාශකයක්, බැක්ටීරියා නාශකයක් සහ අපි සාමාන්‍යයෙන් ශරීරයේ අනෙත් සමය රෝග වලට ප්‍රතිකාර කරන ඒ කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි කියන ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධයක් එකට දාලා තියෙනවා. ඉතින් මෙතෙන්දී මේකට මම නම් කියන්නේ කෝකටත් තෛලය කියලා. ඉතින් මේ කෝකටත් තෛල හරියට තියෙන අපේ වෙළඳපොලේ. ඔව් මම හිතන්නේ ඒක පාවිච්චි කිරීම නිසා දැන් ප්‍රතිරෝධය ඇති වෙන්නේ. ඔව් එතකොට වෙන්නේ ෆාමසි එකේ කෙනත් හිතනවා හරි කෝකටත් තෛලය දෙන එක ලේසි. මොනවා වුණත් සනීප වෙයි. නමුත් ඇත්තටම කෝකටත් තෛලයෙන් කිසිම ලෙඩක් සනීප වෙන්නේ නැහැ. මේ හැම රෝග පිළිබඳව තියෙන වැදගත්ම දේ තමයි නිවැරදි රෝග විනිශ්චය. ඒ වගේම නිවැරදි ප්‍රතිකාරය නිවැරදි කාලයක් පාවිච්චි කිරීම. මේ සියල්ලම ගැන අප කතා කරනවා. නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න. හැම රෝග ආශ්‍රිතවර විරාමයට පෙර අප කිව්ව කෝකටත් තෛලය පාවිච්චි කිරීමේ බරපතල ප්‍රතිවිපාක තිබෙනවා. අපි ඒ ගැන කතා කරලා පටන් ගන්නවා. ඔව් දැන් කෝකටත් තෛලය පාවිච්චි කළාම ප්‍රධාන දේ තමයි කැසීම අඩු වෙනවා. එතකොට රෝගියා හිතනවා හරි දැන් සනීපයි කියලා. නමුත් දැන් මේ පින්තූරය දිහා බලන්න. දැන් මෙවැනිම රූපයක් ඔබ කලින් දැක්කා. එතෙන්දී අපි දිලිර ආසාදනයේ හොඳට කෙලවරවල් අර එජස් පේන හොඳ ආසාදනයේ රතු පාටට ධාරයක් පේන එකක්. නමුත් මෙතෙන්දී කිසිම ආසාදනයක් පේන්නේ නැහැ. රෝගියාට තියෙන කැසීම සහ මූණේ හැම යාම විතරයි. ඉතින් මේ වගේ තත්වයක් හොඳ පළපුරුදු වෛද්‍යවරයෙකුට හැර හඳුනා ගන්න බෑ මේ මොකක්ද කියලා. එහෙම නැත්නම් මේ කකුල දිහා බලන්න. දැන් මේක හුඟක් වෙලාවට වෛද්‍යවරයෙක් මේ නහරගට ගැසීම නිසා ඇතිවෙන රත්ත්‍යා වගේ තත්වයක් විදිහට ප්‍රතිකාර කරන්න ඉඩ තියෙනවා. නමුත් මේකත් දිලිර ආසාදනයක් වැරදි ප්‍රතිකාර පාවිච්චි කරපො. ඊටත් වඩා නරක දේ මේ දිහා බලන්න. ඔබට පේනවා දැන් මේ අත හරියට එනකොට මෙන්න මේ පහළට එනකොට හොඳට ධාරයක් එක්ක දිලිර ආසාදනය ඔබට පේනවා. නමුත් ඔබට පේනවාද මේ කිහිල්ලේ ඇදීම් ලකුණු ස්ට්‍රෙච් මාක්ස් තියෙනවා. රතු පාටට හැම පැලිලා තියෙනවා. දැන් මේ මෙතෙන්ට නොගැලපෙන ස්ටීරොයිඩ් ඖෂධයක් පාවිච්චි කිරීම නිසා හැම ස්ථිරවම පැලීමට ලක් වෙලා. දැන් මේ ඇදීම් ලකුණු වලට කිසිම ප්‍රතිකාරයකින් 100%ක් නැවත මේක හරිගස්සන්න බෑ.
ඉතින් මේ වගේ නොකෝක් ගැටලු සහගත අතුරු ආබාධ එන්න පුළුවන් මේ කෝකටත් තෛල පාවිච්චි කිරීමෙන්. අපි මෙතනින්ම ගියොත් කොහොමද ප්‍රතිකාර කරන්න කියලා. දිලීර ආසාදනයකට ප්‍රතිකාර කරද්දී අපි කලින් කිව්වා වගේ දවසට දෙවරක් දිලීර නාශක ආලේපන එකක් හෝ දෙකක් ඔබේ වෛද්‍යවරයා ඒක තීරණය කරයි දෙන්නේ එකක්ද දෙකක්ද කියන එක පාවිච්චි කරන්න ඕන. දිලීර නාශකේ අපි ආලේප කරනකොට දැන් අපිට ඇහැට පේන්න තියෙන ලපේ තියෙනවානේ. ඒ ලපේ තුල සම්පූර්ණයෙන්ම ප්‍රතිකාර ඖෂධය ආලේප කරලා එතනින් එළියෙත් තව අඟලක් විතර ගන්න ඕන. මොකද දිලීරය අපිට ඇහැට පේන්නේ නැති එළියෙත් වැවෙමින් පවතිනවා. ඒ නිසානේ මේක එළියට පැතිරෙමින් යන්නේ. ඉතින් එතකොට අර ලපේ තුල සහ ලපේ අවට ආලේප කිරීම. ඔබට උදේ හවස ආලේප කරන්න ඖෂධ දුන්නා නම් ඒක ඒ විදිහටම උදේ හවස ආලේප කිරීම. ඒවා හරි වැදගත්. හුඟක් වෙලාවට ඔබේ වෛද්‍යවරයා කියනවා සති 4ක් සති 6ක් ඒ වගේ කාලයක් පාවිච්චි කරන්න කියලා. ඒ નિયમિત කාලෙම ආලේප කරන එකත් ඉතා වැදගත්. ඊළඟට ඔබට මුඛ මාර්ගයෙන් ගන්න කරල් වර්ග හරි පෙති වර්ග හරි වෛද්‍යවරයා දුන්නොත් ඒකත් අර નિયમિત කාලයම කියන්නේ අවම සති 2ක් තමයි අපි දෙන්නේ. හුඟක් වෙලාවට සති 4ක් සති 6ක් පාවිච්චි කරන්න වෙනවා මේ මුඛ මාර්ගයෙන් ගන්න ඖෂධ. එතකොට මේ උපදේශ ටික හරියටම පිළිපදින එක අත්‍යවශ්‍යයි. ඊට අමතරව මේකත් ස්පර්ශයෙන් බෝ වෙන්නේ. ඒක නිසා කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝවීම සහ Taman තුලම බෝවීම නවත්ත ගන්න කළ යුතු දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි මේ මම කලින් කිව්වා වගේ අලුහන් වලට කිව්වා වගේ ඇඳුම් ටික තම්බලා ගන්න එක. ඊළඟට දැන් අපි ගෙදර එක්කෙනෙක් ආසාදිත නම් ඒ කෙනාගේ ඇඳුම් වෙනම තියා ගන්න ඕනේ. ඒවා සේදීමේදී පවා වෙනම සෝදලා පාවිච්චි කරනවා නම් හොඳයි. ඊළඟට දැන් අපේ ජීවන රටාවේ වෙනස්කම් එක අපි අඳින පළඳින විදිහේ වෙනස්කම්. දැන් උදාහරණයක් විදිහට අපි ගැහණු පිරිමි ભેදයකින් තොරව අපි හුඟක් වෙලාවට හිර කලිසම් අඳිනවා. දැන් අපේ පාසල් යන දූවරු විශේෂයෙන්ම යුනිෆෝම් එකට යටින් අඳිනවා ටයිට් ෂෝට්ස් කියලා එකක්. ටිකක් කෙටි කලිසමක් අඳිනවා කකුලට හිර වෙච්ච. ඉතින් මේ ටයිට් ෂෝට්ස් හුඟක් ඒවා තියෙන්නේ නයිලොන් රෙදි වලින්. ඉතින් මේ වගේ අර අපි හැඟට හිර වුණු දාදිය පිටවීම අඩු ඇඳුම් නිතරම දිගින් දිගට ඇඳගෙන සිටීමත් දිලීර ආසාදන අඩු නොවෙන්න එක හේතුවක්. ඉතින් එතකොට අර හුඟක් වෙලාවට අපි කියනවා මේ ඉකිලිවල දිලීර ආසාදන තියෙනවා නම් ආසාදනයේ සුව වෙන තුරුවත් ටිකක් පහළ තද වෙන්නේ නැති ඇඳුම් අඳින්න කියලා. ඉතින් ඒ වගේ දේවල් කියන්නේ අපේ ජීවන රටාවේ යම් යම් වෙනස්කම් අපිට සිද්ධ කරගන්න අවශ්‍යයි මේ දිලීර ආසාදන පැතිරීම වළක්ව ගන්න සහ Taman තුලත් සම්පූර්ණයෙන්ම මේක සුව කරගන්න. මොකද ඇත්තටම මිල කියන දේ අපිට දැන් මතක තියාගන්න අපි රජේ රෝහලකින් ප්‍රතිකාර ගත්තත් ඖෂධ අපිට නිකන් ලැබෙන්නේ නැහැ. රජයේ ඖෂධ සඳහා වියදම් කළ යුතුයි. ඉතින් එතකොට දැන් මේ වගේ විශේෂයෙන්ම අද වගේ කාලෙක ඖෂධ මිල ගැන අපිට ලොකු ගැටලුවක් තියෙන කාලෙක අපිට මේ වගේ දිලීර ආසාදන වගේ දේවල් වලට අපේ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා වැය කරන්න තියෙන මුදල් තමයි මේ වැය වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් ඔබ පෞද්ගලිකව ගන්නවා නම් ගෙදර කන්න බොන්න තියෙන මුදල තමයි ඔබ මේවට වියදම් කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මිල අධික ඖෂධ පාවිච්චි කරන්න වෙන මේ වගේ ආසාදනවලදී අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ එක්කෙනෙක්ගෙන් තව කෙනෙකුට පැතිරීම වළක්ව ගන්න. ඒ හැරුණාම මුලින්ම මේ ඖෂධය අරගෙන මේක ඉක්මනින් තමන්ගෙම ඉවර කරගන්න. නැවත ප්‍රතිකාර ගන්න අවස්ථාවක් තියාගන්න එපා. මේක මෙතනින් තමන්ගෙන් ඉවර කරගන්න. ඒක තමයි මම හිතන්නේ දෙන්න තියෙන ප්‍රධානම මේ පණිවිඩය මේ වෙලාවේ. ඔව් මම හිතනවා මේ පණිවිඩය තාමත් වැදගත් වෙනවා. අද අපිට තව වෙලාව තිබුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. නමුත් අපේ වෙලාව අවසන් වෙලා තියෙනවා. ස්තුතියි ඉන්දිරා එහෙනම් අප සමග එකතු වුණාට. අද අප සමග එකතු වී චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කාවිට මහත්මිය. එසේනම් අප නැවතත් ලබන සතියේ මෙම තීරය තුලින් ඔබ සමග එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.